සුබ දවසක් මදාබර දරුදරියනි. අද අපි ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ ව්‍යාපාර සංවිධාන කියන එක නිපුණතාවය යටතේ තවත් ව්‍යාපාර සංවිධාන වර්ගයක් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වීමක් වෙන්නේ. ඉතින් ඔබ එක්ක අපි දැනට කේවල ස්වාමි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් කියන ව්‍යාපාර සංවිධාන වර්ග සාකච්ඡා කිරීම කරා. අද අපි කතා කරන්නේ තවත් පෞද්ගලිකාංශයේ ව්‍යාපාර සංවිධාන වර්ගයක්. ඔබට මතක ඇති හිමිකාරත්වයේ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරා පෞද්ගලිකාංශය හා පොදු මොහොත් රාජ්‍යාංශය. පෞද්ගලිකාංශයේ ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ තනි පුජ්‍යලයකට හෝ පුජ්‍යල කණ්ඩායමකට අයිති ව්‍යාපාර. මේ අද කතා කරන්න යන ව්‍යාපාර සංවිධානයත් ඇත්තටම සාමූහික නොහොත් පොදු අයිතියක් යටතේ පවත්වා යන ව්‍යාපාර සංවිධාන වර්ගයක්. ඒ තමයි ඔබට මාතෘකාව පේනවා ඇති සමූපකාර කියන ව්‍යාපාර සංවිධාන වර්ගය. එතකොට දැන් ඇත්තටම සමූපකාර කියලා කියද්දිම සමහර දරුවන්ට හිතෙනවා ඇති අද එච්චරම ලොකු වැදගත්කමක් නැති ඒ වගේම වර්තමානයේ එච්චර කතා බහට යොමු වෙන්නේ නැති ව්‍යාපාර සංවිධානයක් නේද කියලා. ඇයි ලෝකේ වරලත් ව්‍යාපාර තියෙනවා, ඊට අමතරව සංස්ථාපිත සමාගම් වර්ග තියෙනවා, ඒකම විවිධාකාරයේ මිලකල කියන්නේ කොටස් වෙළඳ පොලේ නිරලේඛනය කරපු සමාගම් වර්ග තියෙනවා. නමුත් සමූපකාර කොච්චර පැරණි වුණත් කොච්චර අකාර්යක්ෂමයි කියලා සමහරු කිව්වත් සමූපකාර සාමාන්‍ය ජනතාවට ඊටාම ලං වෙච්ච ඊටාම පොදු මහ ජනතාවගේ සුබසිද්ධියට වැදගත් වෙන ව්‍යාපාර සංවිධාන වර්ගයක්. ඒ නිසා කොයි ආකාරයෙන් තිබුණත් සමූපකාරවල අවශ්‍යතාවයේ වරින් වර මිනිස්සුන්ට ඕන වෙනවා. ඔබ දන්නවා සුනාමි ආව කාලේ භාණ්ඩ බෙදා හරින්න පුජ්‍යලිකාංශේ හිටියේ නෑ. සමූපකාර බෙදා හැරියි. පාලන මිලක් නියම කරාම පුජ්‍යලිකාංශයේ පාලන මිලට විකුණන්නේ නෑ. සමූපකාර තමයි මිලට විකුණන්නේ. ඒ වගේම සමහරට ගොවි ද්‍රව්‍ය ගොවීන්ට වැඩි මිලකට ගන්න කිව්වහම සමූපකාර තමයි වැඩි මිලට ගන්න. සමහරට සහනාධාරයක් දෙනකොට සමූපකාර හරහා තමයි බෙදා හරින්න පුළුවන් වෙන්නේ. මොනවා හරි පෞද්ගලිකාංශයේ අවදානම් සහිත තත්වයකදී ව්‍යාපාර වහලා තියෙදි සමූපකාර තමයි විවෘතව තියෙන්නේ. ඒ නිසා මේක රටකට වැදගත් ව්‍යාපාරයක්. මා ඇහුවොත් කොහෙද ඉස්සල්ලාම ලෝකේ සමූපකාර ආරම්භ කරේ කියලා ඔබ දන්නවා එංගලන්තේ රොච්ඩේල් කියන ගමේ කම්කරු 28 දෙනෙක් පවුම බැගින් එකතු කරගෙන පවුම් 28ක ප්‍රාග්ධනයක් ඇතුව තමයි ආරම්භ කරේ. ඒ ඔවුන්ට ප්‍රධානීන්ගෙන් වෙන අසාධාරණයන් මත ඔවුන් අතර ඒ භාණ්ඩ ගෙනල්ලා අලෙවි කර ගැනීමේ පදනමක් යටතේ. ඉතින් ලැන්කැෂියර් කියන ප්‍රදේශයේ රොච්ඩේල් ගමේ ඒකට සාධාරණ පුරෝගාමීන්ගේ සමිතිය විදිහට තමයි ඒක ආරම්භ කිරීමක් කරේ. ඉතින් අද අපි මේ ව්‍යාපාරය ගැන කතා කරද්දී අද මේක ලෝකේ ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙන ව්‍යාපාරයක්. කෝපරේටිව්ස් කියද්දී. ඉතින් මේක අපි හඳුන්වද්දිම කියනවා විශේෂයෙන් ආර්ථික ඒ වගේම ඒ වගේම සමාජීය අනිත් පැත්තෙන් සංස්කෘතිමය මොනවද නැටුම් ගැයුම් මේ හැම එකක්ම සමාජ මිනිසුන්ගේ සමාජීය අවශ්‍යතා ඉටු කිරීම සඳහා සමහර විටක අපි හිතමු ආර්ථික පැත්තෙන් ගොවි ද්‍රව්‍ය නිපදවන සමහර විට දීවර කර්මාන්තය කරන ඒ ඕන එකක්. ඊට පස්සේ සමාජීය උපකාර කරන ව්‍යාපාර විදියට අන්‍යෝන්‍ය ආධාර සම්පකාර සමිති ඒ වගේ. ඊට මේ හැම ක්ෂේත්‍රයක්ම
සෑම ක්ෂේත්‍රයකම අවශ්‍යතා ඉටු කරන්න ස්වේච්ඡාවින්ම තමන්ගේ කැමැත්තෙන් ඉදිරිපත් වෙලා සාමූහික හිමිකාරත්වයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදීව ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක ඔබ දන්නවා හැම කෙනෙක්ට මේකේ ඡන්ද බලයක් තියෙනවා. ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදීව හැමෝටම සාධාරණයක් ඉටු වන ආකාරයට පටන් ගත්ත ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධානයක් කියලා ජාත්‍යන්තර සම්පකාර සංවිධානය සම්පකාරය නිර්වචනය කරලා තියෙනවා. ඒ නිසා අපි මේක හඳුන්වනවා සිය ආර්ථික කියන සමාජිකයන්ගේ සිය ආර්ථික සමාජීය සංස්කෘතික අවශ්‍යතා ඉටු කරගන්න ස්වේච්ඡාවෙන් මිනිස්සු ටිකක් එකතු වෙලා ස්වාධීන සංගමයක් විදිහට සාමූහික අයිතිය යටතේ ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වෙන යම් ව්‍යාපාර සංවිධානයක් විදිහට. ඉතින් මේ ලක්ෂණ ටික දැනගත්තාම ඔබට ඉබේම සම්පකාරය පිළිබඳව රූපයක් චිත්‍රයක් මවා ගන්න හැකියාව තියෙයි. ඒ නිර්වචනය අපි ලියාගෙන ඉතුරු කොටසට යන්න බලමු. ලියා ගන්න පුළුවන් සිය ආර්ථික සමාජීය සහ සංස්කෘතිමය අවශ්‍යතා සහ අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයන්ගේ ස්වාධීන සංගමයක් මෙන්ම සාමූහික අයිතිය සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී කියද්දී එක්කෙනෙක්ට එක ඡන්දයයි තියෙන්නේ. ව්‍යාපාර සම්පකාර ව්‍යාපාර ලෙස හඳුන්වයි. ඒක තමයි ජාත්‍යන්තර සමුපකාර සංවිධානයේ ඉදිරිපත් කරලා තියෙන හැඳින්වීම. සිය ආර්ථික සමාජීය හා සංස්කෘතිමය අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයන්ගේ ස්වාධීන සංගමයක් මෙන්ම සාමූහික අයිතිය සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ව්‍යාපාර සමුපකාර ව්‍යාපාර ලෙස හඳුන්වයි. හොඳයි. මෙතන යටින් ඔබට කියනවා උදාහරණ කීපයක්. එක එක දීවර සම්පකාර සමිති තියෙනවා, සීමා සහිත විවිධ සේවා සම්පකාර සමිති, පේෂ කාර්මිකයන්ගේ සම්පකාර සමිති, සමහර විට සමහර තැන්වල තියෙන කුකුලන් ඇති කිරීමේ සම්පකාර සමිති, නිෂ්පාදන බෙදා හැරීමේ හැම සම්පකාර සමිතියක්ම තියෙනවා. තේ නිපදවන්නන්ගේ ඒ වගේ. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආධිපත්‍යයට යටත්ව තිබූ කාලවකවානු තුල ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට 1906 වර්ෂයේ වන විට ලංකාවේ ණය දෙන සම්පකාර සමිති ක්‍රමය ආරම්භ වුණා කියලා මේකේ තියෙන්නේ. ඇත්තටම ලංකාවේ මුලින්ම අවිධිමත් සම්පකාර සමිති පිහිටෙව්වා මහනුවර තෙල්දෙණියේ. ඊට පස්සේ විධිමත් සම්පකාර සමිතියක් වැල්ලබඩපත්තුවේ ආරම්භ කිරීමක් කරා. ඒතර ලංකාවෙත් සම්පකාර ක්‍රමය ගත්තොත් ඇත්තටම ගොඩාක් ඈත අතීතයට දිව යන ව්‍යාපාර සංවිධානයක් මේක. සම්පකාර ව්‍යාපාරයේ සුවිශේෂ ලක්ෂණ ඇත්තටම මේක ගොඩාක් දරුවෝ හිතන් ඉන්නවා රජයේ ව්‍යාපාර සංවිධානයක් කියලා නෑ. සමුපකාර කියලා කියන්නේ ඇත්තටම පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයක්. ඇයි මේකට පෞද්ගලික අංශය කියන්නේ? මේක පුද්ගල කණ්ඩායම
පුජ්‍යල කණ්ඩායමක් සාමූහිකව පවත්වා යන ව්‍යාපාරයක්. පුජ්‍යලය ගොඩක් කොටස් අරගෙන ප්‍රාග්ධනය යොදලා ආරම්භ කරපු ව්‍යාපාරය. සමාජිකයන් ගොඩකගේ එකතුවක්. ඒ නිසා මේ පෞද්ගලිකාංශයේ අනිකුත් ව්‍යාපාර සංවිධානත් එක්ක බලද්දී සමුපකාර ව්‍යාපාරයේ තියෙන සුවිශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් මම මුලින්මත් කිව්වා මේක ස්වාධීන සංවිධානයක්. ඇයි මම එහෙම කිව්වේ? දැන් ඔබ දන්නවා රාජ්‍ය සංස්ථා රාජ්‍ය දෙපාර්තමේන්තු ගත්තොත් රාජ්‍ය දෙපාර්තමේන්තු පූර්ණ රාජ්‍ය අයිතිය. ඔබ දන්නවා දුම්රිය දෙපාර්තමේන්තු පූර්ණ රාජ්‍ය අයිතියක් තියෙනවා. හැබැයි මේක ස්වාධීනයි. රජයට යම් නීති දාන්න පුළුවන්. නමුත් රජයේ හෝ වෙනත් බහු ජන සංවිධානයකට මේක අයිති නැහැ. දෙවෙනි එක සම්පකාරයක් පටන් ගන්න ඕනේ කියලා පුජ්‍යලයෝ එකතු වෙන්නේ. කවුරුත් කියන්නේ ස්වෙච්ඡාවෙන් ඒ ගමේ ඒ නගරේ ඉන්න පුජ්‍යලයෝ 10 දිනකට එකතු වෙලා පටන් ගන්න පුළුවන්. ඒ නිසා මේක ස්වෙච්ඡාවෙන් සිය කැමැත්තෙන් පිහිටුවා ගන්න ව්‍යාපාර සංවිධානයක් විනා වෙන ඒකාබද්ධ කරලා පිහිටුවගෙන එකක් නෙමෙයි. මට ඕන නම් තමයි මම සමාජිකත්වයේ ලබා ගන්න. අනිත් එක මා මුලින් කිව්වා වගේ සාමූහික අයිතියක් තියෙනවා. කාටවත් වැඩි අයිතියක් නැහැ. සමාගමක් ගත්තොත් වැඩිම කොටස් සංඛ්‍යාවක් ගත්ත අයට වැඩි ඡන්ද බලය තියෙනවා. ඒක සාමූහික අයිතියක් තියෙනවා. ඒ වගේම පොදු අවශ්‍යතා අපේක්ෂා තමා මේක ඊටු කරගන්නේ. තනි පුජ්‍යලයකට ඕනේ වමනා අපේක්ෂා මේක ඊටු වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේම සුබ සාධනය සමාජික සමාජීය සුබ සාධනයේ සංවර්ධනයටයි මේක තියෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී රටක මොකද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නේ? මිනිස්සුන්ගෙන් පත් වෙච්ච ආණ්ඩුවක්. මිනිස්සු තමා මන්ත්‍රීවරුපත් කරන්නේ. ඒ හැම මිනිහෙක්ටම එක ඡන්ද බලයක් තියෙනවා. එක ඡන්දකින් පත් කරන්නේ. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත ව්‍යාපාරයක්. ප්‍රජාතන්ත්‍රවාදී හැම කෙනෙක්ටම එක ඡන්ද බලයක් තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාපත් කරගන්නේ බහුතරයේ කැමැත්තෙන්. සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය තෝරගන්නේ මම වැඩිම කොටස් සංඛ්‍යාවක් ගත්තා නම් මට අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වෙන්න පුළුවන්. වෙන පුජ්‍යලික ව්‍යාපාර සංවිධානත් එක්ක බලනකොට මේකේ තියෙන සුවිශේෂම ලක්ෂණයක් තමයි කොටස් විකුණලා තමයි ප්‍රාග්ධනය සමාජිකයන්ට කොටස් විකුණලා ප්‍රාග්ධනය ගන්න. හැබැයි කවදාවත් කොටසක මිල වෙනස් වෙන්නේ නැහැ. රුපියල් 100යි කොටසක මිල. සමාගම් වල එහෙම නැහැ. අද හෙට වෙනකොට අනිද්දා වෙනකොට කොටස් වල මිල වෙනස් වෙනවා. මේකේ එහෙම කොටස් වල මිල වෙනස් වීමක් දකින්න නැහැ. ඒ වගේම මේකේ තියෙන තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි මම මුලින්ත් ඒක කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී බව එක සමාජිකයෙක්ට එක ඡන්දයයි. ඒ විතරක් නෙමෙයි ලාභ අරමුණක් නැහැ. දැන් පුජ්‍යලිකාංශයේ ව්‍යාපාර සංවිධානයක් වුණාට ලාභ අරමුණක් නැහැ මේකේ. ලාභයක් කියලා අපි කියන්නේ අතිරික්තයක් ලැබුණත් ඒ අතිරික්තය ඒ සමාජිකයා සම්පකාරයේ සමග සිදු කළ ගනුදෙනු ප්‍රමාණය අනුව බෙදලා යනවා. උපයන අතිරික්තයේ සමාජිකයන් සම්පකාරයෙන් වැඩියෙන්ම ගනුදෙනු කරපු එකකට තමයි වැඩි ලාභ තියෙන්නේ. කොටස් වැඩියෙන් ගත්ත එක්කනට නෙවෙයි. ඔන්න ඔය වගේ වෙනත් ව්‍යාපාර සංවිධානත් එක්ක බලනකොට මේකේ සුවිශේෂ ලක්ෂණ කිහිපයකින් සමන්විතයි. ඔබ ඒක ලියාගත්තා නම් හොඳයි. පුජ්‍යලිකාංශයේ ව්‍යාපාර සංවිධානයක් වුවත් වෙනත් පුජ්‍යලිකාංශයකට වඩා මේක ගොඩක් වෙනස්. අංක 1 ස්වාධීනයි. රජයේ හෝ බහුජන සංවිධානයකට අයිති නැහැ. දෙවෙනි කාරණේ ස්වෙච්ඡාවෙන් එක් වූ පුජ්‍යලයන් සමූහයක් සිටීම. තමගේ කැමැත්තෙන් සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමාජිකයන්ගේ සාමූහික අයිතිය එක්කෙනෙක්ට වැඩි බලයක් එහෙම නැහැ. සියලු වත්කම් ඒ අයට අයිතියි. සමාජිකයන්ගේ සාමූහික අයිතිය. තව පැත්තක් පොදු අවශ්‍යතා අපේක්ෂා වලින් යුතු වීම.
තනි පුජ්‍යලයන්ගේ එක සමාජිකයෙක්ට ඕනේව නෙමෙයි කියන්නේ. හැමෝගෙම සුබ සාධනය සමාජයේ සංවර්ධනය සඳහායි තියෙන්නේ. ඒ වගේම එක ඡන්ද බලයක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත ව්‍යාපාරයක්. කොටස් වල අගය වෙනස් නැහැ 100යි. ඕනනම් රුපියල් 10ක් මූලික ගෙවලා වර්ෂය ඉවර වෙනකොට 100 ගෙවලා ඉවර කරන්න පුළුවන්. කොටසක අගය 100යි. ඒකම එක්කෙනෙක්ට එක ඡන්දයයි one man one vote උපයන අතිරික්තය ඒ සමාජිකයා සම්පකාරයත් සමග සිදු කරපු ගනුදෙනු අනුව බෙදලා යනවා. ඒකට කියනවා අනුග්‍රාහක ප්‍රතිගෙවීමක් කියලා. ලාභයේ මූලික අරමුණ නෙවෙයි. ශ්‍රී ලංකාවේ සම්පකාර ව්‍යාපාරයේ ආරම්භය ගැන මම මුලින්ම සඳහන් කරා. අවිධිමත්ව දැන් ඇත්තටම ලෝකේ වෙනත් රටවල් වල සම්පකාර ව්‍යාපාරේ ව්‍යාප්ත වුණාට වඩා වේගෙන් ලංකාවේ සම්පකාර ව්‍යාපාරය ව්‍යාප්ත වුණා. ඇයි? එවකට තිබ්බ රජේනොත් ගොඩක් විට මේ සම්පකාර ප්‍රතිපත්ති වලට ගොඩාක් කිට්ටු ප්‍රතිපත්ති අනුගමනය කරපු ඒවා. ඒ විතරක් නෙමේ රටක මිනිස්සුන්ට ගොඩාක් වැදගත් වෙච්ච ව්‍යාපාර සංවිධානයක් නිසා. ඉතින් ලංකාවේ අවිධිමත්ව පනතක් නැතුව නිකාම්ම සම්පකාරයක් ආරම්භ වුණේ මුලින්ම මහනුවර තෙල්දෙණිය වගේ ප්‍රදේශවල. ඊට පස්සේ 1911 සම්පකාර පනතක් ආරම්භ කරලා සම්පකාර ණය දෙන සමිතියක් ආරම්භ කිරීමක් කරා. එකා සැමටත් සැම එකාටත් සේවය සලසන යන උතුම් සමුපකාර සංකල්පය බ්‍රිතාන්‍ය මැන්චෙස්ටර්හිදී රොච්ඩේල් නගරයේ රොබර්ට් ඕවන් විසින් 1844 අගෝස්තු මාස 15 වන දින මේ උතුම් සමුපකාර සංකල්පය ලොවට දායාද කරන ලදී. ඉන් වසර 10කට පසු 1854 දී ෆෙඩරික් රොෆයිසන් ලොව ප්‍රථම ණය දෙන සමුපකාර සමිතිය ආරම්භ විය. සමුපකාර සංකල්පය ලෝකයේ හඳුනාගෙන වසර 62කට පසු ශ්‍රී ලංකාව හඳුනාගත් අතර 1906 දී දුම්බර මිටියාවතේ ප්‍රථම සමුපකාර ණය දෙන සමිතිය ආරම්භ වීමයි. මෙලෙස මධ්‍යම පළාතෙන් ආරම්භ වූ සමුපකාර ව්‍යාපාරය මුළු මහත් ශ්‍රී ලංකාවම වැළඳ ගනිද්දී ප්‍රථම සමුපකාර දෙපාර්තමේන්තුවද මධ්‍යම පළාතේ මහනුවර කේන්ද්‍ර කොට පිහිට වූ අතර ප්‍රථම සමුපකාර සම්මේලනය මහනුවර රජගෙදරදී පැවැත්වුවා. ඊළඟට විභාගය සඳහා ඔබට ගොඩාක් වැදගත් වෙන කොටසක් මම මේ කතා කරන්න යන්නේ. ඒ තමයි සම්පකාර ව්‍යාපාරයේ ප්‍රතිපත්ති cooperative policies. එතකොට ලෝකෙම සම්පකාර ව්‍යාපාරයේ පිළිබඳ කතා බහ කරන්නේ පිළිගැනීමට ලක් වෙන ආයතනය තමයි ජාත්‍යන්තර සමූපකාර සංධානය කියන එක. ජාත්‍යන්තර සමූපකාර සංධානය. මේ තමයි ප්‍රබලම සම්පකාර ජාත්‍යන්තර සංවිධානයේ විදිහට අද පිළිගන්නේ. එතකොට මෙයා පිළිගන්න මූලික ප්‍රතිපත්ති 7ක් තියෙනවා. ඉස්සරම 5යි තිබුණේ. නමුත් රොච්ඩේල් තමයි මුල්ම සම්පකාර සමිතිය ආරම්භ කරපු ගම්මානේ. ඒ රොච්ඩේල්හි පුරෝගාමීන් විසින් ඇති කරගත්තා වූ සම්පකාර ප්‍රතිපත්ති පදනම් කරගෙන තමයි මේ 95 පස්සේ නැවත මැන්චෙස්ටර් වල තිබ්බ සමුළුවකදී ප්‍රතිපත්ති 7ක් සම්මත කරගත්තා. ඇයි ප්‍රතිපත්ති තියෙන්නේ? ප්‍රතිපත්ති වලින් තමයි සම්පකාර ව්‍යාපාරය හැම සම්පකාර ව්‍යාපාරයක්ම එකම ආරකට එකම ස්වරූපයකට ආරම්භ කරන් පවත්වා යන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ සම්පකාර ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ටික ඔබට ඊටාම වැදගත් වීමක් වෙනවා. ඒක ඇත්තටම සම්පකාර පවත්වා යද්දිත් මේ ප්‍රතිපත්ති වලට අනුකූලව තමයි යන්න වෙන්නේ. මෙවෙන් බැහැර වෙන්න බෑ. ප්‍රතිපත්ති 7ක් තියෙනවා. එක සමුපකාර ප්‍රතිපත්තියක් තමයි ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය.
මොකද්ද මේ? ස්වේච්ඡා කියන්නේ අපි කිව්වා සිය කැමැත්තෙන් සමාජිකයෙක් වෙන්න පුළුවන්. විවෘතයි කියන්නේ කාන්තාද, පිරිමිද, සුදුද, කළුද, ස්ත්‍රීද, පුරුෂද මොනවද ආගම් ભેද, ಜಾති ભેද මොකුත් නැහැ. ස්වේච්ඡා හා විවෘතයි. දෙවෙනි එක ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. මොකද්ද මේ? ඇත්තටම අපි කිව්වා ප්‍රජාතන්ත්‍රවාදයේ තමයි එක්කෙනෙක්ට එක ඡන්ද බලයක් තියෙන්නේ. ඒ අයගෙන් තමයි ඇත්තටම මේ ආයතනය පාලනය වෙන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනයක් තමයි දිගටම තියෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ ඒකත් ඉතා වැදගත් වෙනවා සමාජික ආර්ථික සහභාගීත්වය. මොකද්ද මේ සමාජික ආර්ථික සහභාගීත්වය කියන්නේ? සමාජිකයෝ හැම කෙනෙක්ටම ඒ අය මිලට ගන්න කොටස් වලට සල්ලි යොදන්න වෙනවා. හැබැයි ඒ සමාජිකයෝ යොදන මුදලට පොලියක් ගෙවනවා නම් ඒක සීමිත ප්‍රමාණයක් වෙන්න ඕනේ, හැමෝටම සාධාරණව ගෙවීමක් වෙන්නත් ඕනේ. ඒ පැත්ත මේ කියන්නේ සමාජිකයෝ මුදල් යොදනවා නම් ඒ අයටත් ඒකට මොනවා හරි ප්‍රතිලාභයක් තියෙන්න ඕනේ. හතරවෙනි කාරණේ තමයි ස්වෛරී භාවය හා නිදහස. මොකද්ද මේ? ස්වෛරී භාවය හා නිදහස. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සම්පකාර රජයේ පාලනයක් තියෙනවා කියලා. නෑ. සම්පකාර ඒවැ සමාජිකයන්ගේ පාලනය වන වෙන ස්වෛරී සංවිධානයක්. ඒ කියන්නේ රජයේ හෝ වෙනත් බහුජන සංවිධාන වලට මේවා අයිති නැහැ. හැබැයි එයාගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි කියනවා නිතරම සමූපකාර අධ්‍යාපනය පුහුණුව ඒ වගේම තොරතුරු ලබා දීමත් ප්‍රතිපත්තිය. හැම වෙලාවකදීම සම්පකාර සමිතිවල ඉන්න සමාජිකයන්ට ඒ වගේම නියෝජිතයන්ට කළමනාකරුවන්ට ඒ ගැන තියෙන දැනුම පුහුණුව ලබා දෙනවා. ඒ ඉන්න ප්‍රධානීන් නිතරම ඒ පුහුණු කිරීම අධ්‍යාපනය ලබා දීම කරනවා. තව එකක් තමයි ඔබ දන්නවා විශේෂයෙන්ම සමිති අතර සහයෝගීතාවයෙන් කටයුතු කිරීමක් කරනවා. සම්පකාර සමිති අතර සහයෝගීතාව. දැන් ඔය සමහරට එක සමිතියකින් අනිත් සමිතියට බාණ්ඩ හුවමාරු කිරීම වෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රාදේශීය සමිති ජාතික මට්ටමේවත් එක්ක සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අභ්‍යන්තරයේ ඒ අය අතර යම් ආකාරයක සහයෝගයෙන් කටයුතු කරනවා. අන්තිම ප්‍රතිපත්තිය තමයි ප්‍රජාව පිළිබඳව සැලකිලිමත් වෙන එක. ජනතාවට තමයි සම්පකාර සමිති තියෙන්නේ ඇත්තටම. සමාජය ගැන බලන්න ඕනේ. තනි පුජ්‍යලයෝ ගැන නෙමෙයි. සමාජයේ පිළිබඳ සලකා බලලා නිතරම තිරසර සංවර්ධනයක් අදට විතරක් නෙමෙයි අනාගත પરම්පරාව ගැනත් බලලා කටයුතු නිසියාකාරව කළ යුතුයි කියන එක. ඒ නිසා ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය, සමාජික ආර්ථික සහභාගීත්වය, ස්වෛරී බව නිදහස, සම්පකාර අධ්‍යාපනයේ පුහුණුව තොරතුරු ලබා දීම, සමිති අතර සහයෝගීතාව වගේම ප්‍රජාව පිළිබඳව සැලකිලිමත් වීම මේකෙදි ප්‍රධානම ප්‍රතිපත්ති ටික. ඉතින් ඒ ටික ඔබ දැනගන්න ඕනේ. දැන් මුලින්ම ඔබට කියනවා පේනවා ඇති. ජාත්‍යන්තර සම්පකාර සන්ධානය සම්පකාර ව්‍යවසායක් පවත්වාගෙන යද්දී පදනම් කරගත යුතු බවට පිළිගෙන ඇති ප්‍රතිපත්ති හතක් තියෙනවා. මේවා රොච්ඩේල් පුරෝගාමීකයන් විසින් ඇති කර ගන්නා ලද ප්‍රතිපත්ති පදනම් කරගෙන 95 දී මැන්චෙස්ටර් සමුළුවේදී ප්‍රකාශයට පත් කරපු ඒවා. කලින් 5යි තිබ්බේ මැන්චෙස්ටර් සමුළුවේදී 7ක් බවට පත් කරා. එක ස්වේච්ඡාමය හා විවෘත සමාජිකත්වය.
කැමති කෙනෙක්ට මේකට එන්න පුළුවන්. මේකෙදි ආගම් ભેද, ಜಾති ભેද, කුල ભેද වගේ දේවල් දකින්න නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය කොච්චර කොටස් මිලට ගත්තත් එක සමාජිකයන්ට තියෙන්නේ එක ඡන්දයයි. එයයි තමයි පාලනය කිරීමක් කරන්නේ. ඊළඟට තුන්වෙනි එක මම ඔබේ කරුණු දෙක ලියාගත්තා. පළවෙනි එක ස්වේච්ඡාමය හා විවෘත සමාජිකත්වය, දෙක ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. ඊළඟට තුන්වෙනි ප්‍රතිපත්තිය සමාජික ආර්ථික සහභාගීත්වය. සම්පහාර සමිතිවල ප්‍රාග්ධනයට සමාජිකයෝ සාධාරණ අයුරින් දායක විය යුතු අතර හැමෝම සාධාරණව දායක වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රතිලාභත් ඒ අයට සාධාරණව බෙදෙන්න ඕනේ. ප්‍රාග්ධනයට පොලී කියනවා නම් ඒවා. ස්වෛරී බව නිදහස හැම වෙලාවකදීම සමාජිකයන්ගෙන් පාලනය වෙනවා. රජයේ දැඩි පාලනයක් සංස්ථා දෙපාර්තමේන්තු වලට වගේ දකින්න නැහැ. ඊට අමතරව පස්වෙනි කරුණ තියෙනවා සම්පකාර අධ්‍යාපනයේ පුහුණුව තොරතුරු ලබා දෙනවා. ඒ වගේම සමිති අතර සහයෝගීතාවෙන් තියෙනවා ප්‍රාදේශීය ජාතික ජාත්‍යන්තර වශයෙන්. ඒ හැරෙන්න සමාජයේ නැත්නම් ප්‍රජාව ගැන මිනිස්සුන්ගේ අවශ්‍යතා ගැන සලකා බැලීම් හොයා බැලීම් සිදු කිරීමක් කරනවා කියන එක. ඊළඟට අපි ටිකක් දැනගන්න ඕනේ මේක විභාගයේදී ප්‍රශ්නයක් විදියට ආවා. මේ සමූපකාර සාර ධර්ම කියන පැත්ත. නැත්නම් සාර ධර්ම වටිනාකම් කීපයක් ගැන විශ්වාසය තියලා තියෙනවා. මොනවද ඒ අය විශ්වාසයේ තියලා තියෙන සාර ධර්ම? එයාගේ වටිනාකම්. එකක් තමයි ඒ විශ්වාසයේ තියලා තියෙනවා ආත්ම ආධාරය පිළිබඳව. මොකක්ද ආත්ම ආධාරය? ආත්ම ආධාරය ස්වයං උපකාරය, එකිනෙකාට උපකාර කිරීම. ඒ කියන්නේ එක්කෙනෙක් තව කෙනෙක්ට උපකාර කරනවා. එකා සැමටත් සැම එකාටත් මේ විදිහට උපකාර කරන එක. ඒකම ස්වයං වගකීම මේක ගොඩාක් වැදගත් වීමක් වෙනවා. ගොඩක් අයට නැත්තේත් මේක ස්වයං වගකීම කියද්දී තමන්ගේ වගකීම මොකක්ද කියන එක තමන් දැනගන්න ඕනේ. ඔබ සමහරට බස් එක යද්දී අනිත් අය බස් එකේ ඉන්නවද නැද්ද? ඒ මිනිස්සුන්ට මාව කරදරයක්ද නැද්ද? මං කතා කරද්දී මං ඉන්න ආකාරය, මං හිටගෙන ඉන්න ආකාරය, මං වාඩි වෙලා ඉන්න ආකාරය, ඒවා අනිත් අයටත් කරදරයක්ද නැද්ද කියන එක සමහරු හිතෙන්නේ නැහැ. ස්වයංව වගකීමෙන් යන එක ඉතාමත් වැදගත්. ඒක සම්පකාර ව්‍යාපාරයේ තිබ්බ ප්‍රබල සාර ධර්මයක්. අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදී බව. ඉතින් මේක අපි කීප තැනක දැක්කා. ඒ කියන්නේ සල්ලි තිබ්බට බලය තිබ්බට කොටස් ගත්තා කියලා ඒකෙදි එයාට වැඩි බලයක් අයිතියක් ඉන්නේ නැහැ. එක්කෙනෙක්ට ඡන්දයයි තියෙන්නේ. අනිත් එක සයන්නෙන්ම කරුණු තුනක් මේගොල්ලෝ අරන් තියෙනවා. එකක් සමානාත්මතාව. මොකද්ද? හැමෝටම එක වගේ සලකනවා. මෙයා සල්ලි තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද ඒව නැහැ. සාධාරණත්වය. ආදායම් බෙදී යාම හැමෝම අතරම පුළුවන් තරම් විෂමතා අඩුවෙන් කරන්න හදන එක. සහයෝගීතාව. සමිතිය අතර වෙන්න පුළුවන්, සමාජිකයෝ අතර වෙන්න පුළුවන් සහයෝගීතාව. ඒ වගේම අවංක බව, විවෘත බව, ඕපන් හැමදේම
කියන එක. අනිත් පැත්තෙන් social responsibility ඔබ අහලා තියෙන එකක් සමාජ වගකීම තමන්ගෙන් අනිත් අයට මොනවද වෙන්න ඕනේ කියන එක සහ අන් අය ගැන සැලකීම. ඉතින් මේ බොහොමයක් ඒවා ටිකක් අදහස් එක ඒවා තියෙනවා. අනිත් අය ගැන සලකන්න වෙනවා සමාජයටත් යම් ආකාරයක වගකීමකින් කටයුතු කරන්න වෙනවා. මේ හැම එකක්ම සම්පකාර සාර ධර්ම විදිහට අපි පිළිගන්න ඒවා. ඊළඟට අපි කතා කරන්නේ තියෙන ආත්මාධාරයේ ස්වයං වගකීම, ප්‍රජාතන්ත්‍රවාදී බව, සමානාත්මතාව, සාධාරණත්වයේ සහයෝගීතාව, අවංක බව, විවෘත බව, සමාජ වගකීම, අන් අය ගැන සැලකීම. ඊළඟට අපි කතා කරන්න යන්නේ සමුපකාර ව්‍යාපාර ක්‍රමයේ තියෙන වාසි සීමා. දැන් ඔබ දන්නවා ඔබ කේවල ස්වාම ව්‍යාපාර පිළිබඳ කතා කරා. ඔබ හවුල් ව්‍යාපාර පිළිබඳ කතා කරා. සීමා සහිත පෞද්ගලික සමාගම් හඳුනාගත්තා. සීමා සහිත පොදු සමාගම් හඳුනාගත්තා. ඒ හැම ව්‍යාපාර සංවිධානයකම වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් අහලා තියෙන්නේ ඒවැය තියෙන වාසි මොනවද අවාසි මොනවද කියන පැතිකඩ. එහෙම නැත්නම් සංසන්දනයන්. ඒ නිසා නිතරම ව්‍යාපාර සංවිධාන වර්ගයක ලක්ෂණ වගේම සැසඳීම ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. එතකොට සම්පකාර ව්‍යාපාරයේ තියෙන වාසි පැත්ත, හොඳ පැත්ත. හැබැයි දැන් අපි මේ කතා කරන්නේ ප්‍රායෝගිකව දැන් තියෙන තත්ත්වයන් නෙමෙයි ව්‍යාපාර සංවිධානයක් විදියට මේකේ තියෙන වාසි මොනවද කියන එක. ඇත්තටම එකක් තමයි සම්පකාරයක් ආරම්භීම පහසුයි. ආරම්භීම පහසුයි. ඇයි? ඒකට හේතුව තමයි අඩුම 10 දෙනෙක් එකතු වෙලා පටන් ගන්න පුළුවන්. ඉන් 10 දෙනෙක් එකතු වෙන එකත් සමහරු කියන්න පුළුවන් අමාරුයි කියලා. නමුත් 10 දෙනෙක් ස්විච්චාවෙන් එකතු කරගෙන අඩු මුදලකින් එක්කෙනෙක් රුපියල් 100 ගානේ දාලා සම්පකාරය පටන් ගන්න පුළුවන්. ඒස ආරම්භීම් පහසුවීම් මේ ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ තියෙන එක හොඳ යහපත් ගුණාංගයක්, ලක්ෂණයක්. ඒ වගේම ව්‍යාපාර සංවිධානයක් විදිහට අනිත් ඒවත් එක බලනකොට මේකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී බව ඉතාම වැදගත්. ඔබට මතකද අපි සමාගම් වල විශේෂයෙන් පොදු සමාගම් වල අවාසියක් විදිහට කියන එක කතාවක්. මොකද්ද පොදු සමාගම් වල තියෙන අවාසිය? එක අවාසියක් තමයි පොදු සමාගම් වල සල්ලි තියෙන මිනිස්සුන්ට බලය තියෙනවා. වැඩිම කොටස් සංඛ්‍යාවක් ගත්ත අයට තමයි වැඩි බලයක් තියෙන්නේ. ඒක හොඳ නෑ. නමුත් මේකේ ඒක නෑ. ප්‍රජාතන්ත්‍රවාදී බව තියෙන හැමෝටම ඒක ඡන්දයිතියක් තියෙන. ඒක බලයක් තියෙන. ඊට අමතරව අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන ඒවා. දැන් ලාභ බෙදීම පැත්තෙන් ගත්තත් ව්‍යාපාර සංවිධානයක් විදියට ඒ ලාභ එහෙම නැත්නම් අතිරික්තය බෙදෙන්නේ අනිත් ඒවාට වඩා වෙනස්ව. සල්ලි තියන අයට වැඩි ලාභයක් නෙමෙයි. සම්පකාරයෙන් මිලදීගත් භාණ්ඩවල වටිනාකම අනුව තමයි බෙදලා යන්නේ. ඊට අමතරව ගොඩක් දැන් තියෙන සීමා සහිත සම්පකාර සමිති ඒවා වගකීම තමන් මිලටගත් කොටස් ප්‍රමාණයේ වටිනාකමට සීමිතයි. සීමා රහිත ඒවාක් තියෙනවා. නමුත් ඒවා දැන් ගොඩක් අඩුයි. ඊට අමතරව නෛතික පුජ්‍යලභාවයක් තියෙනවා. සම්පකාරයේ නමට විරුද්ධව නඩු දාන්න නමින් කටයුතු කරන්න පුළුවන්. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා මේවේ. සමාජිකයෙක්ගේ මරණය වුණවත් වීම මේකට බලපෑමක් වෙන්නේ නැහැ. ඇත්තටම ඒවා සම්පකාර ව්‍යාපාර ක්‍රමයේ තියෙන වාසිදායක පැති විදිහටයි අපි දකින්නේ. ඒකේ වාසිවල එකක් ඔබට ලියා ගන්න ඉඩ තියලා තියෙනවා. ආරම්භීම පහසුයි. අඩුම 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් රුපියල් 100 ගාන යොදලා ආරම්භ කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී පාලන විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්.
එකිනෙකාගේ සහයෝගයෙන් කටයුතු කිරීම කරන ඒවා අතිරික්ත සමාජිකයන් අතර ඒ අය සම්පකාරයට දක්වපු අනුග්‍රහය අනුව මිලට ගත්ත බාණ්ඩු වටිනාකම අනුව බෙදලා යන එක වගකීම සීමිත බව නීතිමය පුජ්‍යල භාවය මේ ඔක්කොම වාසි පැත්තටයි තියෙන්නේ. සම්පකාර ව්‍යාපාරයේ අවාසිද නැත්තේ නොවේ. අවාසි තමා සීමා අහිතකරතා විදියට අපි ගන්න. ඔබ දන්නවා හිතන්නකෝ සීමිත පොදු සමාගමකට සල්ලි ගන්න නම් කොටස් නිකුත් කරන්න පුළුවන්. ණය කර නිකුත් කරන්න පුළුවන්. වාණිජ පත්‍ර නිකුත් කරන්න පුළුවන්. විවිධ අවස්ථාවල කොටස් නිකුත් කිරීම කරන්න පුළුවන්. නමුත් සම්පකාර වලට එවැනි මූල්‍ය සම්පාදන මාර්ග අරමුදල් සම්පාදන මාර්ග හරි අඩුයි. ඒ නිසා මේ අරමුදල් හෝ මූල්‍ය සම්බන්ධයෙන් යම් යම් ආකාරයේ ගැටලු තත්ත්වයන් දකින්න තියෙනවා. මූල්‍ය පැත්ත. අනිත් එක මේකේ තියෙන තව අවාසියක් තමයි අපි කියවනේ ප්‍රතිපත්ති හතක් ස්වෛරී බව නිදහස ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය සමාජික ආර්ථික සහභාගී ප්‍රතිපත්ති මතම කටයුතු කරන්න වෙනවා. ඇත්තටම ව්‍යාපාර සංවිධානයකට ස්වාධීන තීරණ අරගෙන ඊයේ ගත්ත තීරණය අද වෙනස් කරන්න පුළුවන් මට්ටමේ එහෙම වෙනස්කම් මේ පරිසරයට අනුව වෙනස්කම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක එහෙම බෑ. ප්‍රතිපත්ති වලට පිටින් යන්න බෑ. ඒ පොලිසිස් මත තමයි කටයුතු කිරීමක් කරන්න වෙන්නේ. අනිත් එක මේවත් අර බොහෝ විට හැමදාම තිබ්බ සම්ප්‍රදායික දේවල් සම්පකාරවල විවෘත කරන කාලය සීමා වෙලා තියෙන එක. එකම වෙලාවට විවෘත කරලා එකම වෙලාවට වහලා ඒ වගේම සමහර දවස්වල නිවාඩු එවැනි දේ. ඒ වගේම බොහෝ විට අධ්‍යක්ෂ මණ්ඩලයේ පවා ඡන්දයෙන් තෝරාපත් වන නිසා බොහෝ විට දක්ෂතා තියෙන අය ඉන්නවද කියන එක අපිට ගැටලුවක්. කළමනාකරණයේ දුර්වලතා තියෙනවා. සමාජික ප්‍රමාණය ගොඩක් තැන්වල සමාජික 10ට වඩා වැඩියෙන් ඉන්න පුළුවන් නමුත් ගොඩක් ඒවා අඩු මට්ටමක තියෙනවා. ඉතින් මේ වගේ අවාසිදායක පැතිත් මේකේ නැත්තේ නෙවෙයි. ඒතර එකක් තමයි මූල්‍ය සම්පාදන මාර්ග සීමිතයි. සම්පකාර ප්‍රතිපත්ති මත පීඨා කටයුතු කරන්න වෙන එක. අනිත් එක තමයි කොටස් හිමියෝ මේ සල්ලි යදුවා කියලා යොදපු සල්ලි වලට නෙමෙයි ලාභ ගෙවන්නේ. ගනුදෙනු ප්‍රමාණය අනුව. ඒක මේකේ තියෙන ලොකු සීමාකමක්. අයිතිය පවා අපහසුයෙන් පවරන්න බෑ. දැන් අපි හිතමු ඔබ ඉන්න ප්‍රදේශයට සම්පකාරයක් පිටුවද්දී ඒ ඉන්න ප්‍රදේශයෙන් බැහැරව සම්පකාර පිටවන්න බෑ. ඒ තුල තමයි සීමා වෙලා තියෙන්නේ. ඒ ඕන එකක් සීමා යටතට අපි ඇතුළත් කිරීමක් කරන්න. නිලධාරීන්ගේ පාලනයට යටත් වෙන ඒවා ඒ ඕන එක. ඊළඟට අපි විභාගයේ අහලා තියෙන ප්‍රශ්න කීපයකට යොමු වුණොත් පළවෙනි විභාග ප්‍රශ්නේ පහත දක්වා ඇත්තේ සම්පකාර ව්‍යාපාරය හා සම්බන්ධ කරුණු කීපයක්. ඊට දයාතුරින් සම්පකාර ප්‍රතිපත්ති පමණක් ඇතුළත් කාණ්ඩය මොකක්ද කියලා අහනවා. ඒතර සම්පකාර ප්‍රතිපත්තියක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. තව එකක් තමයි අධ්‍යාපනයේ පුහුණුව තොරතුරු ලබා දීම. ස්වෛරී බව හා නිදහස. A C හා E. අංක 3. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ගොඩනැගී ඇති ව්‍යාපාර සංවිධානය වන්නේ ඉතින් ඒක පැහැදිලිවම තියෙනවා සම්පකාර බව. 3 ගනුදෙනුකරුවන්ම අයිතිකරුවන් වන ව්‍යාපාර. ඒක වැදගත්. දැන් වෙන තැන්වල ගනුදෙනුකරුවම නෙමෙයි අයිතිකරුවෝ. මේකේ ඇත්තටම සම්පකාරයේ අයිතිකරුව වෙන්නේ අයිතිකරුවම තමයි ගොඩාක් විට ගනුදෙනුකරුව වෙන්නේ. ඒ සම්පකාරයේ අයිතිකරුවම බඩු ගත්තොත් තමයි ඒ බඩු ගත්ත වටිනාකම අනුව තමයි ලාභ හම්බ වෙන්නේ. ගොඩක් අයිතිකරුවම තමයි ගනුදෙනුකරුව විදියට කටයුතු කිරීම කරන්නේ.
අංක 4. ප්‍රශ්න අංක 4 මැන්චෙස්ටර් සමුළුවේ ප්‍රකාශිත ප්‍රතිපත්තියක් නෙවෙයි. දැන් සමාජිකයන්ගේ ඡන්ද බලය මිලටගත් කොටස් මත තීරණය වෙනවා කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. අනිත් ඒවා ඔක්කොම ප්‍රතිපත්ති. පස්වෙනි ප්‍රශ්නේ හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරද්දී සමුපකාර අයිති වෙන්නේ. ඒ ප්‍රශ්නේ අහන්න හේතුව ගොඩක් දරුවෝ හිතනවා සමුපකාර ඇත්තරම රජය එකක් කියලා පොදු හිමිකාරත්වයක් කියලා. නමුත් මේක පෞද්ගලික අංශී ව්‍යාපාර සංවිධානයක් විදිහට අපි ගන්න. ඊළඟ ප්‍රශ්නේ පිළිගත් සම්පකාර ප්‍රතිපත්ති 4 ඕනෙකන් ලියන්න පුළුවන්. පළවෙනි එක ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය, ස්වෛරී බව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය, සමාජික ආර්ථික සහයෝගීතාව ඕනෙම කරුණක් ඔබට ලියන්න පුළුවන්. ප්‍රතිපත්ති 4ක් ලියන එක අමාරු නෑ. ඒක ඔබට පුළුවන් ලියන්න. ප්‍රශ්න අංක 7 ඕනෑම අර්ථ ක්‍රමයක් තුළ සම්පකාර ව්‍යාපාරයේ සාර්ථකව පවත්වන හැකි පැහැදිලි කරන්න. මොකද මේකේ තේරුම? දැන් ඇත්තටම දැන් සම්පකාර ව්‍යාපාරය තුළ නිතර බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ගේ සුබ සාධනය. මිනිස්සුන්ට යහපත. ඒක තමයි සම්පකාර ව්‍යාපාර ක්‍රමයක නිතරම අපේක්ෂා කරන්නේ. මහජන සුබ සාධනය. ඉතින් සමුපකාර වලිනුත් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ සුබ සාධනය. රටක් රජයක් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්නේත් ඒක. සම්පකාරයක් බලාපොරොත්තු වෙන්නේත් ඒක. ඒතර ඕනෑම ආර්ථික ක්‍රමයකට ඒතකොට සම්පකාර ව්‍යාපාරය ගැලපෙනවා. හේතුව සම්පකාර බලාපොරොත්තු වෙන දේ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන දේ බොහෝ විට සමාන නම් මේ ප්‍රතිපත්ති ගැලපෙනවා. ඒ නිසා ඕනෑම ආර්ථික ක්‍රමයක් තුළ ඉතා සාර්ථකව සම්පකාර පවත්වා යන්න පුළුවන් කියලා කියනවා. ඒ සටහන ඔබේ තියෙනවා. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අනුග්‍රාහක ප්‍රතිගෙවීම. ඕකම තමයි මම කිව්වේ. අනුග්‍රහය දක්වපු ආකාරය අනුව තමයි ආපහු ගෙවන්නේ. මොකක්ද දක්වන අනුග්‍රහය? සමාජිකයෝ දක්වන අනුග්‍රහය තමයි සමාජික සම්පකාරයෙන් මිලට ගන්න බාන්න. ඒතර සම්පකාරයෙන් සමාජිකයෙක් දැන් හිතන්න 3 දෙනෙක් ඉන්නවා සමාජයේ ABC. ඒ සම්පකාරයෙන් මේ මාසය ඇතුළත 5500ක බඩු අරන් තියෙනවා. B අරන් තියෙන්නේ 2200යි. C අරන් තියෙනවා 12000ක. ඒතර මේ සමාජිකයන්ට අතිරික්තේ බෙදෙන්නේ වැඩියෙන්ම දෙන්නේ මෙයාට. දැන් මෙයා සමහර විට මිලට අරන් තියෙන කොටස් ප්‍රමාණය ආයෝජනය කළ දෙන සල්ලි අඩු වෙන්න පුළුවන්. හැබැයි වැඩියෙන්ම බඩු ගත්ත කෙනාට තමයි එයා සම්පකාරයට දක්වපු අනුග්‍රහය කියන්නේ බඩු ගන්න එක. ඒ නිසා ඒ අනුග්‍රාහකත්වය අනුව තමයි ලාභය වැඩියෙන්ම ගෙවන්නේ මෙයාට, දෙවෙනියාට ගෙවන්නේ මෙයාට, තුන්වෙනියාට මෙයාට. ඒ වගේ සම්පකාරයට දක්වපු අනුග්‍රහය ගත්ත බඩු වල වටිනාකම අනුව තමයි ලාභ ගෙවන්නේ. ආර්ථික ලැබියාවන් කියන්නේ භාණ්ඩ මිලට ගත්තේ වටිනාකම කියන එක තමයි. 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔබට ලියා ගන්න පුළුවන්. සම්පකාර උපයන ආර්ථික ප්‍රතිලාභ සමාජිකයන් ඒ තුල දැක්වූ ආර්ථික ලැබියාවන්ට වරන් ඇතුලේ ගනුදෙනු වටිනාකම අනුව අනුපාතිකව බෙදා හැරීම ඉන්නදහස් වේ. එනම් සම්පකාරයක සමාජිකයන්ට එහි අතිරික්තය ගෙවීමයි. ඊළඟ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සම්පකාර නීතිය. දැන් ඔයාලා දන්නවා නීති අනපනත් වරින් වර සංශෝධනය වෙනවා. දැන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඔයාලා දන්නවා සංශෝධන කීපයක්ම වරින් වර ඇවිල්ලා තියෙනවා. 1911 ඉඳලා වරින් වර අනපනත් ක්‍රියාත්මක වුණාට සම්මත වුණාට අද ක්‍රියාත්මක වෙන්නේ 1972 අංක 5 කියන සම්පකාර පනත. ඉතින් මේකටත් විවිධ සංශෝධන යෙදිය යුතු නිසා 1992 අංක 11 කියන සංශෝධන පනතකුත් මේකට සම්බන්ධ වීමක් වෙලා තියෙනවා.
ඉතින් ඒ අනුව ලංකාවේ අද වෙනකොට මේ 72 අංක 5 තියෙන තොරතුරුත් සංශෝධනය වෙච්ච පනතේ තියෙන තොරතුරුත් එකතු වෙලා තමයි සම්පකාර ව්‍යාපාරයේ මෙහෙවීම වෙන්නේ. හොඳයි. මම ඊළඟට ඔබත් එක්ක කතා කරන්න යන්නේ ඊට වැදගත් කොටසක්. මේ ටික මම කිව්වා මුල්ම සම්පකාර ව්‍යාපාරයේ 906 මහනුවර තෙල්දෙණියේ ඒක විධිමත් එකක් නෙමෙයි ටිකක් විධිමත් එකක්. පස්සේ 912 දකුණු පළාතේ වැල්ලබඩපත්තුවේ හික්කඩුව ප්‍රදේශයේ තමා ණය දෙන සීමා රහිත සම්පකාර සමිතිය පටන් ගත්තේ. මේකත් වසරකින් දෙකකින් ව්‍යාප්ත වුණ එකක් නෙමෙයි දිගු කාලීන විකාශනයක ප්‍රතිඵලයක්. 912න් ණය දෙන සමිතියෙන් පස්සේ 42 කඩ සමිති 47 ගොවිද්‍රව්‍ය නිපදවනය 57 විවිධ සේවා සම්පකාර සමිති 71 සම්පකාර ප්‍රතිසංවිධාන ඒ වගේ විකාශනයක් තමයි අපට දකින්න ලැබුණේ. සම්පකාර වගේ ව්‍යාපාර සංවිධාන පිළිබඳව ඔබ ටිකක් අවබෝධයෙන් ඉන්න ඕනේ මොනවා හරි සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ සංසන්දනයක් වාසි අවාසි මොනවා හරි ස්වභාවයේ ප්‍රශ්නයක් ඔබෙන් අහන නිසා. එතකොට සම්පකාර සමිතියක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි ඔබ දැනගෙන ඉන්න ඕනේ. හේතුව ලියාපදිංචිය ගොඩක් වැදගත් වෙනවා. එකක් ප්‍රායෝගිකව ඔබ මේ පැත්ත දැනගෙන ඉන්න ඕනේ පැත්ත වගේ විභාගයේ නිතර අහන කොටසක් මේ. ඉතින් මම කියවනේ 72 අංක 5 තමයි අපේ පනත 92 සංශෝධන ඇති වුණා. ඉතින් සම්පකාරයක් ආරම්භ කරද්දී ඔබ දන්නවා ඔබ ඉන්න ප්‍රදේශයේ ඔබට ආරම්භ කරන්න පුළුවන් මිසක් ඔබට ඒ ප්‍රදේශයෙන් බැහැර වෙලා සම්පකාර පිටවන්න බෑ. ඒතර විශේෂයෙන්ම ඒ ප්‍රදේශයට එක සීමා වෙනවා. අනිත් පැත්තෙන් තමයි වයස අවුරුදු 18ට වඩා වැඩි අයට විතරයි මේකේ සමාජිකයන් වෙන්න පුළුවන් වෙන්නේ. ඒකම අඩුම 10 දෙනෙක් ඉන්න ඕනේ මේක පටන් ගන්න. ඉතින් මේ සීමාකම් යටතේ තමයි මේක ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. මේ අය අවුරුදු 18ට වැඩි අය 10 දෙනෙක් ස්විච්චාවෙන් එකතු වෙලා ඒ ප්‍රදේශයට වෙන වෙන මේ පළාත් වලට ඉන්නවා වෙනම සම්පකාර කොමසාරිස්වරු සහකාර කොමසාරිස්වරු ඒ අය යටතේ තමයි ලියාපදිංචි ලියවිලි ඉදිරිපත් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා සම්පකාරයක් ලියාපදිංචි වෙන්නේ කොහෙද කියලා ඇහුවොත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. මේක තමයි ප්‍රධාන ආයතනය. මේකේ ප්‍රධානියා සම්පකාර සංවර්ධන කොමසාරිස්. ඉතින් පළාත් මට්ටමින් සහකාර කොමසාරිස්වරු ඉන්නවා. ඒ යටතේ ලියාපදිංචි කරන ලියවිලි ඉදිරිපත් කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. වැදගත් දේ තමයි මොනවද ඔබ මේ සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි කියන එක. දැන් ඔබ දන්නවා සමාගමක් රෙජිස්ටර් කරනකොට ප්‍රධාන ලියවිලි 4ක් අපි දැක්කා. ඒ ඉල්ලුම් පත්‍රයේ සමග සාංගමික ව්‍යවස්ථාවලිය, නම පිළිබඳ ප්‍රකාශය, අධ්‍යක්ෂවරුන්ගේ කැමැත්ත, ඒකම ලේකම්වරයාගේ කැමැත්ත. මේකෙත් ඒ වගේ ලියවිලි කීපයක් මේ සහකාර කොමසාරිස්වරුන්ට ඉදිරිපත් කරන්න ඕනේ. එකක් අයදුම් පත්‍රය. අයදුම් පත්‍රය දෙන්න වෙනවා. ඒකම අතුරු ව්‍යවස්ථා පිටපත් දෙකක්. අතුරු ව්‍යවස්ථා පිටපත් දෙකක්. ඒකත් වැදගත් වෙනවා. ඊට අමතරව දැන් ඔයගොල්ලෝ මේ ව්‍යවස්ථාවේ තමයි ඇත්තටම තොරතුරු අනපනත් මේ සියල්ල තොරතුරු පාලනය කරන හැටි පවත්වා යන හැටි තියෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි දැන් හිතන්නකෝ මේ සම්පකාරයක් කියන්නේ ඇත්තටම යම් ආකාරයක භාණ්ඩ සේවා විකුණලා ආදායම් ලබන තැනක්නේ. නමුත් එයා ඒ පිහිටුවන ප්‍රදේශය තුල පිහිටුවන ස්ථානය තුල ඒ පිහිටුවන සම්පකාරයෙන් ආර්ථික වශයෙන් වැඩක් නැත්තම් ආදායමක් එන්නේ නැත්තම් ආර්ථික යෝග්‍යතාවක් නැත්තම් පිහිටලා වැඩක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ආර්ථික කටයුතු වල යෝග්‍යතාව පිළිබඳ වාර්තාවක් දෙන්න ඕනේ. මෙතන මේක පිහිටුවන එක හොඳයි.
හිතන්නකෝ ඔබේ පාසල ඉදිරියේ මේ සම්පකාර මේ අපි හිතමු ආපන ශාලාවක් දානවා. ඉතින් ඒක එයා කියන්න ඕනේ මේකේ ආදායම් මෙච්චරයි මේ ස්කූල් ළමයි මෙච්චරක් ඉන්නවා මේකට මෙච්චරක් ආදායම් එයි ඒ වගේ. එහෙම නැත්නම් අපි හිතමු වෙනත් තැනක සම්පකාර ආරෝග්‍ය ශාලාවක් දානවා. ඒතර ඒකෙන් කියන්න ඕනේ මෙච්චර ආදායමක් මේකට ලැබෙයි. ඒ නිසා මේ ආර්ථික යෝග්‍යතාව පිළිබඳ වාර්තාවක් දෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි දැන් ඉස්සරලාම සම්පකාරයේ පිහිටුවද්දී මේ යෝජනාව ඉදිරිපත් කරපු රැස්වීමක් තියෙනවානේ. ඒතර මුලින්ම සම්පකාර පිහිටුවීමට මුල්ම යෝජනාව ඉදිරිපත් කරපු ඒක සම්මත කරගත්ත මහා සභා රැස්වීමේ වාර්තාව ඕනේ. සම්පකාරයේ පිහිටුවද්දී මේ යෝජනාව සම්මත කරගත්ත රැස්වීමක් තියෙනවා. ඒතර ඒකේ වාර්තාවක් ඕනේ. ඒ වගේම මේ ඉල්ලුම් පත්‍රයට අත්සන් කරපු සමාජිකයෝ ඉන්නවනේ. ඒ සමාජිකයෝ සමාජික මුදල් හැම කෙනෙක්ම සමාජික මුදල් ගෙවන්න ඕනේ. අපි කියවනේ අඩුම රුපියල් 100ක් කියලා. එක්කෙනෙක් කොටසක් ගන්න රුපියල් 100ක් ඕනේ. ඒ සමාජික මුදල් ගෙවුව බවට වාර්තාවක් තියෙන්න ඕනේ. එවදන් ඒ ඉල්ලුම් පත්‍රයට අත්සන්ත සමාජිකයෝ සමාජික ගාස්තු ගෙවුවා කියන එකයි ඒවා කාරක සභාවේ බාරකාරීත්වයේ පවතින බවට සහතිකයක් ඕනේ. මේවා සල්ලි ගෙවුවා මේ අය සල්ලි දැනට තියෙනවා. ඒ එකම ඉතා වැදගත් එකක් තියෙනවා. දැන් මේක එච්චරම අද නම් වැදගත් නැහැ. ඉස්සර සම්පකාර පිටවන්නේ ග්‍රාමීය මට්ටමේ ගොඩාක් ඈත. අපිට මතකයි අපේ ගම්වල අපි ඉන්නකොට අපේ ගෙවල් වල ඉඳලා හැතැම්ම 3ක් 4ක් එහා තමයි සම්පකාර තියෙන්නේ. ඉතින් ඒ ගමේ ඔක්කොටම එන්න පුළුවන් තැනක තමයි සම්පකාරي ගොඩක් විට පිහිටවන්නේ. ඉතින් ඒ නිසා සමහර විට මේ සම්පකාරවල තියෙන ප්‍රශ්න මත මේ සම්පකාර පරීක්ෂකවරුන්ට එන්න හදිස්සියේ බලන්න ඒකේ කොතනද මේක පිහිටලා තියෙන්නේ කියන එක පිළිබඳ ඒ පිහිටි ස්ථානයට ළඟා විය හැකි මාර්ගය පිළිබඳ සටහනක් තියෙන්න ඕනේ. කොතනින් ගිහිල්ලා කොහාට ගිහිල්ලාද යන්නේ දැන් වගේ මේ Google Map නැහැ. ඉතින් ඒ නිසා මේ ඒ කාලේ ඉඳලා තියෙන කරුණක් මේක එදෙන් ළඟා විය හැකි මාර්ග සිතියම තියෙන්න ඕනේ. මෙන්න මේ ලියවිලි ටික දුන්නට පස්සේ තමයි සම්පකාරයක් ලියාපදිංචි කිරීමට හැකියාවක් තියෙන්නේ. ඒ නිසා ඒක අපි දැනගත යුතුයි. ඔබට පේන මේ සටහන ශ්‍රී ලංකාවේ සම්පකාර සමිති ලියාපදිංචි කිරීම 72 අංක 5 පනත යටතේ සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා මගින් අදාළ පළාත් සභාවේ සම්පකාර සංවර්ධන කොමසාරිස් යටතේ සිදු කරන ප්‍රධානියා සම්පකාර සංවර්ධන කොමසාරිස් නමුත් පළාත් මට්ටමින් සහකාර කොමසාරිස්වරු යටතේ ලියාපදිංචි කරන්න පුළුවන්. පළාත් සභාවේ සංවර්ධන කොමසාරිස් යටතේ. ඒකට පුජ්‍යලෝ 10ක් ඉන්න ඕනේ. වයස අවුරුදු 18ට වැඩි අය. එයයි මෙන්න මේ ලියවිලි දෙන්න ඕනේ. ඒක ලියා ගන්න පුළුවන්. එක අයදුම් පත්‍රය දෙවෙනි එක අතුරු ව්‍යවස්ථාවලියේ පිටපත් දෙකක් තුන්වෙනි කරුණ යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතාව දැක්වෙන වාර්තාවක් 4 සම්පකාර සමිතිය ලියාපදිංචි සඳහා වූ යෝජනාව සම්මත වෙච්ච මහා සභා රැස්වීමේ වාර්තාව 5 වෙනි කරුණ ඉල්ලුම් පත්‍රයට අත්සන් ලැබූ සමාජිකයන් සමාජික ගාස්තු ගෙවන බවටත් ඒ මුදල් කාරක සභාවේ බාරකාරත්වයේ තියෙන බවටත් සහතිකයක් ඊළඟ සමිතියේ පිහිටි ලිපිණයට ළඟා විය හැකි මාර්ග සිතියම ඉල්ලුම් පත්‍රයේ සමග ඉදිරිපත් කළ ලියවිලි සම්පකාර පනතට අනුකූල බව සම්පකාර සංවර්ධන කොමසාරිස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලියාපදිංචි සාධකයේ නිකුත් කරන්න පුළුවන්. අපි අද අලුත් ව්‍යාපාර සංවිධානයක් විදියට මේ කතා කරපු මාතෘකාව තවදුරටත් ඔබ අවධානය යොමු කරමින් පාඩම් කරමින් ඔබේ හිතට ගන්න ඒ වගේම අපි ඊළඟ
දවසේදී නැවත මුණ ගැහෙන තුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.